වේදනාව දැනෙන කැම නිසා නෙවෙයි දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමටද උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අතහුරු කළ ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැතික ඇති කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් බව බුද්ධිධනුකා බේසී. මම උත්පල රත්නායක මුලින්ම සිරස්තල. කොළඹ කොටුව පිටකොටුව ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක් හෙට සිට හුදකලා කෙරේ. බස්නාහිර සංචරණ සීමාව අද මැදියම් රැයින් අවසන්. හුදකලා කළ ප්‍රදේශවල සේවා පවත්වාගෙන යාමට ආයතන කිහිපයකට අවසර. බස් හා දුම්රියත් කොටුවට හා පිටකොටුවට එයි. සිව්වන දිනටත් දිනක් තුළ කොරෝනා මරණ 5ක්. සමස්ත මරණ සංඛ්‍යාව 58 දක්වා ඉහළට. අදත් කොරෝනා ආසාදිතයන් 544ක්. මෙරට සමස්ත ආසාදිතයන් 17,000 පනි. මුල්ලේරියාවේ PCR පරීක්ෂණ යලි අර්බුදයක. මුල්ලේරියාව රසායනාගාරයේ බාර අරගෙන තියෙන්නේ ඊදිනේ වාර්තාවට අනුව 75යි සාම්ප. මොකද්ද මේක ඉදින ගැටලුව? යන්ත්‍ර පුස්තවල තිබිච්ච ප්‍රශ්නේ විසඳුවා ඒ සඳහා යොදා ගන්න රසායනික ද්‍රව්‍ය ඒ පිටරටින් එන එකේ ප්‍රශ්නයක් ඇවිල්ලා තමයි පහුගිය දවස් දෙකේ ඒ ප්‍රශ්නය ආවේ. දවස් 30ක්ම අන්ලිමිටඩ් Netflix බලන්න. අන්ලිමිටඩ් data pack එකක් මුළු පවුලටම අන්ලිමිටඩ් ෆන් එකක් අරගන්න. අදම ඇක්ටිව් කරගන්න. ප්‍රදේශ 12ට අමතරව හෙට අලුයම 5 සිට තවත් පොලිස් බල ප්‍රදේශ 5ක් හුදකලා කරන බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා. දවසේ පුවත කොළඹ දිස්ත්‍රික්කයේ දැනටමත් හුදකලා කර ඇති පොලිස් බල ප්‍රදේශ 12ට අමතරව හෙට අලුයම 5 සිට තවත් පොලිස් බල ප්‍රදේශ 5ක් හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා. එලෙස හුදකලා කෙරෙන්නේ මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය, වේල්ල වීදිය යන පොලිස් බල ප්‍රදේශයි. ගම්පහ දිස්ත්‍රික්කයේ දැනටමත් හුදකලා කර ඇති මීගමුව, ජාඇල, කඩබත, රාගම, වත්තල සහ පෑලියගොඩ යන පොලිස් බල ප්‍රදේශවලට අමතරව කැලණිය පොලිස් බල ප්‍රදේශයත් හෙට අලුයම හුදකලා කිරීමට නියමිතයි. මෙලෙස තෝරාගත් ප්‍රදේශ හුදකලා කරන්නේ ඇයි? මේ ප්‍රදේශ අධි අවදානම් කලාප මේ ප්‍රදේශවල තවමත් අපි හඳුනා නොගත්තු රෝගීන් සිටිනවා. යම්කිසි දෙයකින් රෝග ලක්ෂණ ඉස්මතු වීමට කාලයක් ගත වෙනවා. ඒ කාලය තුලදී සමහර කෙනෙක් රෝගය සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. රෝග ලක්ෂණ නැති අය ඉන්න පුළුවන්. ඒන් රෝගය සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්. මේ විදිහට සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා තමයි හුදකලා කිරීම සිදු කරන්නේ. මේ අවස්ථාවේදී අත්‍යවශ්‍ය කටයුතු වලට රාජකාරී ආකාරයෙන්ම සිදු වේවි. ඒ සේවා ලබා ගන්නා ජනතාව වගේම ඒ ආයතන වල සේවය කරන අයත් මතක තබා යුතු කාරණයක් තමයි ඔබ හොඳින් දන්න හඳුනන පුද්ගලයා වෙන්න පුළුවන්. COVID-19 ආසාදනය වී තියෙන්න පුළුවන්. ඒ දේ සිහි තබාගෙන අපි කටයුතු කරනවා නම් COVID-19 අපිට වැළඳීමෙන් අපිට වළකින්න පුළුවන්. පසුගිය 8 වනදා සිට දින 8ක් පුරා හුදකලා කර තිබූ කුරුණෑගල, කළුතර හා කෑගල්ල දිස්ත්‍රික්කවල හුදකලා කර තිබූ ප්‍රදේශ 7ක් අද අලුයම 5 සිට හුදකලා තත්වයෙන් මුදා හැරුණා. එලෙස හුදකලා බවින් නිදහස් කළ ප්‍රදේශවල ජනතාව සිය දෛනික ජීවිතය යථා තත්ත්වයට පත් කර ගැනීමට කටයුතු කළේ මෙලෙසයි. මේ අතර හෙට පෙරවරුවේ සිට ඇතැම් ප්‍රදේශ හුදකලා කරන බවට නිවේදනය කිරීමත් සමග එම ප්‍රදේශවල ජනතාව වෙළඳසැල් වලට පැමිණ සිටි ආකාරයද මෙලෙස දක්නට ලැබුණා.
මෑතර හුදකලා කර ඇති ප්‍රදේශවල රෝගීන් රෝහල් වෙත යොමු කිරීමට විශේෂ ගිලන් රථ සේවාවක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසීල ගුණවර්ධන මහතා සඳහන් කළා. හුදකලා කරන ලද ගම්මාන නිවාස සංකීර්ණවල සිට රෝහල් වෙත රෝගීන් රැගෙනීමට අවශ්‍යතාවයක් තිබේ නම් 0113යි 422යි 558ට යන දුරකථන අංකයට ඇමතුමක් ලබා දී ඔබගේ අවශ්‍යතාවය ඔවුන්ට දැන්වූ විට හුදකලා කරන ලද ස්ථානවල සිට රෝගීන් ඒ ආසන්නම රෝහලට රැගෙන යන්න ඔවුන් පැය 24ම ක්‍රියාත්මකව පවතිනවා. මෑතර බස්නාහිර පළාතෙන් පිටතට නොයෑමට පනවා තිබූ සංචරණ සීමාව අද රාත්‍රී 12න් අවසන් වන බව පොලිසිය පවසනවා. ඒ අනුව බස්නාහිර පළාතෙන් පිටතට යාමට හැකියාව ලැබෙනවා. මේ වන විටත් බස්නාහිර පළාත තුලට ඕනෑම කෙනෙකුට පැමිණෙන්නට පුළුවන්. පිටතට යාමත් පැමිණීමත් සිදු කරන්නට හැකියාවක් තිබෙනවා. අද රාත්‍රී 12න් පසුව ඒ අනුව රාත්‍රී 12න් පසු එම නිරෝධායන නියෝගය ඉවත් කරනු ලබනවා. බස්නාහිර පළාතෙන් පිටවීම තහනම් කර තිබේදී වලස්මුල්ල බෝවල ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණි බව කියන මතුගම ප්‍රදේශයේ පුද්ගලයෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන තිබෙනවා. ඒ පිළිබඳ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සහ පොලිසියට දැන්වීමෙන් පසු අදාළ පුද්ගලයා රැගෙන යාමට කටයුතු කළා. මාතරේනොට කී වෙලාව සාමාන්‍ය? මාතරේට ඉතර. අරවල් දෙකටම ගියාද? නෑ එකකන්නේ. ඉස්සරහම ටිකක් අනිත් එක. වලස්මුල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවද ඔහු පැන යාමට උත්සාහ කිරීමේදී යලි අල්ලාගෙන කොවිඩ් රෝගීන් යයි සැක සහිත පිරිස් රඳවා තැබෙන වාට්ටුවට ඇතුළත් කර තිබෙනවා. දැනට හුදකලා කර ඇති බස්නාහිර පළාතේ අදාළ ප්‍රදේශවල ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන කර්මාන්ත ශාලා පවත්වාගෙන යා හැකි බව කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා. මීට අමතරව මෙම ප්‍රදේශයන්හි පිහිටි අධිකරණ සහ අත්‍යවශ්‍ය වෙනත් රාජ්‍ය ආයතන සෞඛ්‍ය බලධාරීන්ගේ දැඩි අධීක්ෂණය සහ මාර්ගෝපදේශ යටතේ පවත්වාගෙන යා හැකියි. කොළඹ මධ්‍යම බස් නැවතුම් පොළ කොටුව දුම්රිය ස්ථානය ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා දුම්රිය පැමිණෙනවා. මධ්‍යම බස් නැවතුම් පොළේ පුද්ගලික බස් රථ නැවතුම් පොළේ බස් රථ පිටත් වෙනවා. කෙසේ වෙතත් කොළඹ නගරයට පැමිණෙන කොළඹ නගරයෙන් පිටත්ව යන පොදු ප්‍රවාහන සේවා, පුද්ගලික ප්‍රවාහන සේවා හුදකලා කරන ලද පොලිස් වසම්වල කිසිම ආකාරයකට එම වාහන නවත්වන්න, මගින් ලබා ගැනීමට, මගින් බැස්සවීමට හැකියාවක් නැහැ. බස් රථයකින් කොළඹ පිටකොටුවට පැමිණ යාම තැනැත්තෙකුට එතන සිට වෙනත් ගමනාන්තයක් දක්වා, උදාහරණයක් හැටියට ගාල්ල දක්වා ගමන් කිරීමට කිසිම බාධාවක් නැහැ. පුද්ගලික වාහන සම්බන්ධයෙන්ද එම නීතිය ඒ ආකාරයටම අදාළ වෙනවා. සෞඛ්‍යයට අදාළ ආයතන, ජලය, විදුලිය, sannivedanayට අදාළ ආයතන, මාධ්‍යයට අදාළ ආයතන, වරාය, බලශක්ති සම්බන්ධයෙන් අදාළ වන ආයතන පවත්වාගෙන යාමට හැකියාවක් ලැබෙනවා. කොටුව දුම්රිය පොළට, කොටුව බස් නැවතුම් පොළට මේ ආයතන වලට අදාළ සේවක සේවිකාවන් පැමිණෙනවා නම් ඒ ආයතන මගින් යම් ප්‍රවාහන සේවාවක් මෙම ප්‍රධාන මගී පර්යන්තවල සිට තමන්ගේ ආයතනයට සපයා ගන්නට අවශ්‍යයි. මෑතර කොටුව සහ පිටකොටුව හුදකලා කිරීමත් සමග හෙට සිට බස් රථ ධාවනය සිදු කරන ආකාරය සම්බන්ධයෙන් බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහ බස් සංගම් නියෝජිතයින් අතර සාකච්ඡාවක් කොළඹදී පැවැත්වුණා. ලැබුණු උපදෙස් අනුව සෞඛ්‍ය පිළිවෙත් ක්‍රියාත්මක කරමින් එන බස් රථ සංචරණ සීමා දමු ප්‍රදේශවල මගින් ගන්නෙත් නැහැ, බැස්වීම සිදු කරන්නෙත් නැහැ. බස් රථවල දොරවල් වහගෙන කොළඹට එන්න පුළුවන්. මොකද විශේෂයෙන්ම රාජ්‍ය සේවා, පෞද්ගලික අංශ, ස්පිතාල වලට යන අයට ඒ පහසුව සඳහා මගී ජනතාව මුඛාවරණය පැළඳිය යුතුමයි. බස් රථයට ගොඩවීමේදී පිටිපස්ස දොර පාවිච්චි කළ යුතුයි. දෙයත බීජහරණ දියර වලින් පිරිසුදු කරගෙන තමයි ආසනයේ ඉඳ ගන්න ඕනේ. ඉන්පසුව බැස යන මොහොතේදී ඉදිරිපස දොරෙන් විස බීජහරණ දියරව පාවිච්චි කරලා පිරිසුදු කර ගැනීමෙන් අනතුරුව බැස යන්න කියලා ඉල්ලීමක් කරනවා. හෙට දිනේ සිට අපේ සියලුම දුරගමන් සේවා ආරම්භ කිරීමට කටයුතු සූදානම්. කෙටි ගමන් වාරත් සියල්ලම අපි ධාවනය කිරීමට සූදානම්ෙන් සිටින්නේ. කිසිදු බස් රථයක් හුදකලා ප්‍රදේශ තුල නතර කිරීමක් සිදු වෙන්නේ නැහැ. අධිවේගී මාර්ගය අපි බස් රථ ආරම්භ කරනවා. සියලු පර්යන්තවල සිට කොළඹටත්, කොළඹ සිට අදාළ පර්යන්තවලටත් බස් රථ ධාවනය ආරම්භ කිරීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. මෑතර දුම්රිය ගමන් වාර 20ක් කොළඹ කොටුව දක්වා ධාවනය කිරීමට කටයුතු කර ඇති අතර එම දුම්රියන් හුදකලා කර ඇති ප්‍රදේශවල නතර නොකරන බව දුම්රිය ගමනාගමන අධිකාරීවරයා සඳහන් කළා. හුදකලා තත්ත්වය අවසන් කිරීමෙන් පසු හෙට දිනේ සිට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රිය ගමන් වාර 80ක් පමණ සේවයට යොමු කර තිබෙනවා. ඒ අනුව හලාවත මාර්ගයේ දුම්රියන් 8ක්, කැල්වැලි මාර්ගයේ දුම්රියන් 10ක්, ප්‍රධාන මාර්ගයේ දුම්රියන් 24ක් සහ මුහුදුබඩ මාර්ගයේ දුම්රියන් 38ක් උදාහරණයට එක් කළා තිනවා. මේ මගීන්ට තමන්ගේ ගමන් වාරයෙන් ඇහිලා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ හුදකලා කොට්ටාශයට අයිති වුණා. කොළඹ කොටුවෙන් සියලු මගීන්ට නැගීමට සහ බැසීමට පහසුකම් සලසා තිබෙනවා. ඒ අනුව මුහුදුබඩ මාර්ගයේ පැමිණෙන මගීන් කොල්ලපිටිය දක්වා සෑම දුම්රිය ස්ථානයක දුම්රියන් නතර කරනවා. කොල්ලපිටියෙන් පස්සේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය තමයි නතර කරන්නේ. ප්‍රධාන මාර්ගයේ පැමිණෙන දුම්රියන් මුළුගහවර දුම්රිය ස්ථානයෙන් පස්සේ උණුපිටිය සහ කොළඹ කොටුවකින් දුම්රිය ස්ථාන තමයි නතර කරනු ලබන්නේ. කැලණිවැලි මාර්ගයේ පැමිණෙන දුම්රියන් නාරායන දුම්රිය ස්ථානය
ස්ථානයෙන් පස්සේ කොළඹ කොටු දුම්රිය ස්ථානය තමයි නතර කරන්නේ. පුත්තලම් මාර්ගයේ පැමිණි දුම්රියන් කොච්චිකඩේ දුම්රිය ස්ථානයෙන් පසුව නායක ආයෝජන ප්‍රවර්ධන කලාපය, ලියනගේ මුල්ල, සීදුව, අලවතු පිටිය, උණු පිටිය සහ කොළඹ කොටුව අනිකුත් හුදකලා කර තියෙන දුම්රිය ස්ථාන කිසිවක දුම්රිය නතර කරන්නේ නැහැ. මේ අතර COVID-19 දෙවන රැල්ලේ ව්‍යාප්තියත් සමග පසුගිය ඔක්තෝබර් මාස සහ නොවැම්බර් මාසයේ මුලදී පවුල් 14,09,578කට රුපියල් 5,000 දීමනාව ලබා දී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම කාල සීමාව තුළදී නිවෙස්ගත නිරෝධායනට යොමු කළ පවුල් 46,411කට රුපියල් 10,000ක් වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු ආහාරමළු ලබා දී ඇති බවද එම දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් කැලණිය හුණුපිටිය ප්‍රදේශයේ රුපියල් 5,000 දීමනාව ලබා ගැනීමට පැමිණි ඇතැම් පිරිස් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකිරීම පිළිබඳ පොලිසිය දැඩිව අවවාද කළා. ඔය මාස් එක දාගන්න නහය අරගෙන ඉන්න එපා. ඔය කල්ලි කන්නේ කෙවදලක් ඉන්නේ. කරුණාකර යන්න. අම්ම ඇහෙනවද? ඔයා මෙහාට එන්න. ඔයා ආදින ඉන්න. යන්න මේනේ. යන්න බැටකර. යන්න තවපාසල යන්න. ඔය ත්‍රිවිල් එකයි. දවසේ පුවත වඩාත්ම සිනිඳු රැවුල බෑමකට බිග් ඊසි ටු රේසරය හරිම සුමුදුයි. COVID-19 මරණ 5ක් අද පස්වරුවේ වාර්තා වුණා. එම මරණ 5ම කොළඹ ප්‍රදේශයෙන් වාර්තා වීම විශේෂත්වයක්. අද පස්වරුවේ වාර්තා වූ පුද්ගල මරණ 5ත් සමගින් මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 මරණ සංඛ්‍යාව 58 දක්වා ඉහළ යනවා. ඒ අනුව දින 10ක් තුළ දිනකදී මරණ 5 බැගින් වාර්තා වූ 5 වන දිනය අදයි. කොළඹ 13 ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේදී අද මියගිය අතර මරණයට හේතු ලෙස දැක්වුණේ දීර්ඝ කාලයක සිට පෙරුණු පිළිකා රෝගය කොවිඩ් ආසාදනය හේතුවෙන් උත්සන්න වීම. කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ප්‍රතිකාර ලබමින් සිටියේදී ජීවිතක්ෂයට පත් වුණා. මරණයට හේතු ලෙස දැක්වුණේ පිළිකා රෝගය සහ කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි. කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 88 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර COVID-19 ආසාදනය වීම හේතුවෙන් සිදු වූ හෘදයාබාධයක් මරණයට හේතු වී තිබෙනවා. කොළඹ 8 බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු නිවසේදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනය වීම හේතුවෙන් නිදන්ගත පෙනහළු රෝගයක් උත්සන්න වීමයි. කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 88 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර COVID-19 ආසාදනය සහ හෘදයාබාධයක් වැළඳීම මරණයට හේතු වී තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව ආශ්‍රිත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 437 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර අද දිනේ මේ දක්වා COVID-19 ආසාදිතයන් 544 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලොතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ඒ අනුව මෙරටින් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව අද 17,000 සීමාව ඉක්මවා ගියා. අද දිනේ හඳුනාගත් COVID-19 ආසාදිතයන් 544 දෙනාම මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයන්. ඊයේ වාර්තා වූ ආසාදිතයන් 392 දෙනා අතරින් 389 දෙනෙක් වාර්තා වූයේ මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයන් ලෙසයි. ඒ අනුව එම පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 13628ක් දක්වා ඉහළ ගියා. මිනුවන්ගොඩ ගලුම් කක්මන්ත ශාලාව ආශ්‍රිතව අපි හඳුනාගත්තු පොකුර මේ අවස්ථාව වන විට ක්‍රමක්‍රමයෙන් අඩු වෙගෙන යනවා. ඒ වගේම තමයි මේ පෑලියගොඩ පොකුරට සම්බන්ධ පුද්ගලයන් රට පුරාම විහිදී ගියා. නමුත් මේ අවස්ථාව වන කොළඹ මහනගර සභා සීමාවත් කොළඹ දිස්ත්‍රික්කයේ අනිත් ප්‍රදේශත් ගම්පහ දිස්ත්‍රික්කයේ සීමිත ප්‍රදේශ කිහිපයකට හැරෙන්න අනිත් ප්‍රදේශ වලින් වාර්තා වන රෝගීන් ප්‍රමාණය ඉතාමත්ම සීමිතයි. මේ පොකුර ඉතාමත්ම ක්‍රමානුකූලව අපිට අවම කර ගැනීමට හැකියාව ලැබෙයි කියන විශ්වාසය අපිට ඉතාමත්ම තරයේ තියෙනවා. ඊයේ වාර්තා වූ නව ආසාදිතයන් අතරින් 205 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. එය ඊයේ වාර්තා වූ ආසාදිතයන් ගණනින් අඩකටත් වැඩි සංඛ්‍යාවක්. මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද නව ආසාදිතයන් 40 දෙනෙකු හඳුනා ගැනුණා. මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට සටහන් වන්නේ 17127ක් ලෙසයි. අද දිනේ 171 දෙනෙකු සුවය ලැබීමත් සමග මේ වන විට සමස්ත ආසාදිතයන් 11495 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙනවා. රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 5579 දෙනෙකු පමණයි. ඒ අනුව සමස්ත ආසාදිතයන් සංඛ්‍යාවෙන් 3/2කට වැඩි පිරිසක් මේ වන විට සුවය ලබා තිබෙනවා. මේ අතර මෙරට බන්ධනාගාරවලින් වාර්තා වන COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 437ක් දක්වා ඉහළ ගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ නව ආසාදිතයන් 152 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. අද දිනේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, වැලිකඩ බන්ධනාගාරය, වැලිකඩ කාන්තාංශය, බූස බන්ධනාගාරය මේ බන්ධනාගාර වලින් 150 දෙනෙක් ආසාදිතයින් ලෙන සොයාගත්තා. මේ අතර බන්ධනාගාර
නිලධාරීන් 5 දෙනෙකුත් වැන්දලියන් 147 දෙනෙකුත් සොයාගත්තා. මෙම ආසාදිතයන් ලංකාවේ විවිධ තැන්වල නිවාරණ මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබනවා. මේ අතර බූස අධ්‍යාරක්ෂිත බන්ධනාගාරයේ රැඳවියන් 44 දෙනෙකුට COVID-19 වෛරසය වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසු ඔවුන්ව ඊයේ රාත්‍රියේ පොළොන්නරුව ගල්ඇල්ල සහ කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන ගියා. COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් සියලු බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට කටයුතු කරන බව බන්ධනාගාර මුලස්ථානයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ සියලු බන්ධනාගාර නිලධාරීන් හෙට පෙරවරු 8ට පෙර රාජකාරී කටයුතු සඳහා වාර්තා කළ යුතු බවයි. මේ අතර COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ වුවද කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව සිදු කරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ දැක්වෙන්නේ පවතින තත්ත්වයේ මත ජයබහලුම් පර්යන්තයේ සේවකයන් 30% පමණ නිවෙස්වල නිරෝධායනයට ලක් කර ඇති බවයි. එම නිසා මානව සම්පත් සැපයුම් සමාගම් අතිරේක කාර්ය මණ්ඩල බඳවා ගැනීමට පියවරගෙන ඇති බව වරාය අධිකාරිය සඳහන් කළා. බේරුවල මරදාන ප්‍රදේශයේ පිහිටි ලෙල්ලම ආශ්‍රිත ජීවත් වන ධීවරයින් මාළු වෙළඳුන් සහ ඔවුන්ගේ පවුල්වල පිරිස් සඳහා PCR පරීක්ෂණ 200ක් පමණ ඊයේ පස්වරුවේ සිදු කෙරුණා. අදාළ පරීක්ෂණ කටයුතු සිදු කර තිබුණේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා පොලිසියෙක්ව සිදු කළ විශේෂ මෙහෙයුමකින් පසුවයි. අපිට අවශ්‍යතාවයක් තිබුණා මෙම ධීවර ප්‍රජාව ඉන්න ප්‍රදේශයේ PCR පරීක්ෂණයක් කිරීමට. නමුත් කීප විටක් මේක සූදානම් කරත් මේ කණ්ඩායම මග ඇරියා. බේරුවල පොලිස් ස්ථානාධිපතිතුමා අපිට පූර්ණ සහායක් දුන්නා. පොලිස් නිලධාරීන් 50 සහ උද්‍යන්තයේ නිලධාරීන් යොදවා හවස 2 සිට සම්පූර්ණ ප්‍රදේශය වටලා පුද්ගලයන් සියල්ලම එක් තැනකට රොක් කරලා තියෙන අපිට PCR පරීක්ෂණය කිරීම සඳහා. මේ අතර ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා කුඩාවැල ධීවර වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ඒ කොවිඩ් දෙවන රැල්ලේ ව්‍යාප්තියත් සමග ධීවරයන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳ සොයා බැලීම සඳහා. අපි බලාපොරොත්තු වෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දෙන ක්‍රමවේද තුල ඉදිරියටත් ධීවර කර්මාන්තයේ අලුත් වෙනස්කම් සමග ඒ කටයුතු කරන්න. පහුගිය සති දෙකේ පමණක් ධීවර සංස්ථාව ලක්ෂ 715කට ආසන්න වටිනාකමකින් යුත් මත්ස්‍ය තොග මිලදී අරගෙන තියෙනවා. අපි ඉදිරියේදී අපේ අලෙවි ජාල තුලින් අලෙවි කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ අතර කළුතර බෝතුවත්ත ප්‍රදේශයේ වෙළඳසැලක හිමිකරුවෙකුට COVID-19 වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසු එම ප්‍රදේශයේ සංචරණ සීමා කර තිබෙනවා. අදාළ වෙළඳසැල් හිමියාගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් පවුල් 11ක පුද්ගලයන් නිරෝධායනයට යොමු කෙරුණා. මේ අතර යටියන්තොට පදිංචි එකම පවුලේ සිව් දෙනෙකු ඇතුළු 7 දෙනෙකුට COVID-19 වැළඳී ඇති අතර ඔවුන් රෝහල්ගත කිරීමට පියවර ගැනුණා. මේ අතර අම්බලන්ගොඩ කොබේතුඩුව ප්‍රදේශයේ නිවසක මියගිය 66 හැවිරිදි පුද්ගලයෙකුගේ දේහය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දැඩි ආරක්ෂිත සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් මෙලෙස රැගෙන ගියේ PCR පරීක්ෂණ සඳහායි. මේ අතර මහා මාර්ග අසල මිය ගොස් සිටි පුද්ගලයන්ට COVID-19 වෛරසය වැළඳී ඇති බවට අසත්‍ය ප්‍රචාර සිදු කළ පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අදහස් පළ කළා. යම් පෝස්ටුවක් පළ කර තිබුණ අන්තර්ජාලයේ මහා මාර්ගයේ කොවිඩ් මරණ සිදුවන බවත් නමුත් ඒ සම්බන්ධයෙන් අපි විමර්ශනයක් කළා. කිසිම සත්‍යතාවයක් නැහැ. මේ වන විට කොවිඩ් එකම එක මරණයක් පමණයි මහා මාර්ගයේ සිදු වී තිබෙන්නේ. යාචකෙක්ගේ මරණයක්. මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමෙන් අනතුරුව කඩුගන්නාව ප්‍රදේශයේදී පුද්ගලයෙක් කීයේ දින අත්අඩංගුවටගෙන ලබන 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරා. ඒ වගේම මේ පුද්ගලයා සමග සංවිධානාත්මකව ප්‍රචාරය සිදු කළ තවත් පුද්ගලයෝ 4 දෙනෙක් ගැන තොරතුරු ලැබිලා තිනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වුණ අත්අඩංගුවට ගැනීමට විශේෂ කණ්ඩායමක් මේ වන විට යොදවා තිබෙනවා. මේ අතර ඇඹිලිපිටිය නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්ථානයේ ස්ථාපිත COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රඳවා සිටින පුද්ගලයින් දීපාවලි උත්සවයේ සැමරීමට ඊයේ රාත්‍රියේ මෙලෙස එක් වුණා. මුල්ලේරියාව මූලික රෝහලේ ස්ථාපිත PCR පරීක්ෂණ යන්ත්‍රයේ යලි දෝෂසහගත තත්ත්වයක් හටගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා. එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා සඳහන් කළේ නව PCR යන්ත්‍රයක් ස්ථාපනය කිරීමේ කටයුතු සිදුවන බැවින් සාම්පල් ලබා ගැනීම අත්හිටුවා ඇති බවයි. මුල්ලේරියාව මූලික රෝහලේ ස්ථාපිත PCR පරීක්ෂණ යන්ත්‍රය හටගත් දෝෂ සහගත තත්ත්වයක් හේතුවෙන් පසුගිය ඔක්තෝබර් මාස 24 වනදා එහි ක්‍රියාකාරීත්වය අත්හිටුවීමට රෝහල් බලධාරීන් කටයුතු කළා. යලි එහි පරීක්ෂණ කටයුතු ආරම්භ කෙරුණේ චීනයෙන් විශේෂඥයින් කණ්ඩායමක් පැමිණ යන්ත්‍රයේ අලුත් වැඩියා කටයුතු සිදු කිරීමෙන් අනතුරුවයි. ඒ අනුව එම පරීක්ෂණ යන්ත්‍රය හරහා දිනකට සාම්පල 1400ත් 1600ත් අතර සංඛ්‍යාවක PCR පරීක්ෂණ සිදු කෙරුණු බව මුල්ලේරියාව මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා පවසනවා. නමුත් එම යන්ත්‍රයේ යලි හටගත් දෝෂයක් හේතුවෙන් දිනකට සිදුවන PCR පරීක්ෂණ සංඛ්‍යාව 75 දක්වා අඩු වී ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා. මුල්ලේරියාව රසායනාගාරයේ බාර අරගෙන තියෙන්නේ පෙරේද දිනේ එහෙම නැත්නම් ඊයේ දිනේ වාර්තාවට අනුව 75යි සාම්පල්. මේක හදනකොට කිව්වේ 1500ක විතර ධාරිතාවක් මේකේ තියෙනවා කියලා. මොකද්ද මේ කියන ගැටලුව අපිට අපැහැදිලි. ඒ 1400 අපිට සමාජ නීති විදිහට කරන්න තිබුණා නම් ඒ හරහා අර අවදානම තක්සේරු කරන්න තිබුණා. ඒතර ඒක නැතුව අපි ඉස්සර
ඉස්සරහට යාම හරහා නැවත අපි පෑලියගොඩ මිනුවන්ගොඩ පොකුරක් බිහිවීම අපිට වළක්වන්න බැරි වෙනවා. කෙසේ වෙතත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා හිරු පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වමින් සඳහන් කළේ PCR පරීක්ෂණ යන්ත්‍රයට යොදා ගන්නා රසායනික ද්‍රව්‍යයන්ගේ ඇති වූ ගැටලුවක් හේතුවෙන් එම තත්ත්වය මතු වූ බවයි. දැන් PCR වාර්තාවල වාර්තා ලැබීම පැය 24ක් පැය 8ක්වත් ඇතුළත මේ රිපෝට් එක ලැබුණේ නැතිනම් පුද්ගලයෝ සෑහෙන වාහකයෝ බවට පත් වෙන්න පුළුවන්. මේ තත්ත්වයට කිසියම් පිළියමක් යොදන්න පුළුවන්කමක් ලැබුණාද? ඉක්මනින් වාර්තාවල ප්‍රතිඵල ලබා ගැනීම පිළිබඳව PCR පරීක්ෂණය කොහොමවත් පැය 8ක් විතර ගත වෙනවා. පැය 24ක් ඇතුළත අපි ඇත්තටම ඒ අදාළ සියලුම කටයුතු නිම කරලා වාර්තාව ලබා දෙන්න තමයි අපි මේ වෙනකොට අපි සැලසුම් ඔක්කොම සකස් කරලා තියෙනවා. නමුත් අපේ මුල් ඉරියව්ව රෝහලේ පයනාගාරයේ ඇතුළේ පොඩි දෝෂයක් නිසා අපිට පහුගිය පැය 24 විතර අපිට එතන පොඩි බැක්ලොග් එකක් තියෙනවා. මුල් ඉරියව්ව ප්‍රශ්නේ විසඳුවා නේද? ආපහු ප්‍රශ්නයක් ඇවිල්ලාද? ඔව් යන්ත්‍ර සූත්‍රවල තිබිච්ච ප්‍රශ්නේ විසඳුවා. ඒ සඳහා යොදා ගන්න රසායනික ද්‍රව්‍ය වල ප්‍රශ්නයක් ඇවිල්ලා තමයි මොකද පිටරටින් එන්න ඕනේ. ඒ පිටරටින් එන එකේ ප්‍රශ්නයක් ඇවිල්ලා තමයි පහුගිය දවස් දෙකේ ඒ ප්‍රශ්නය ආවේ. කෙසේ වෙතත් මුල්ලේරියාව මූලික රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ චීන ආධාර යටතේ ලැබුණු තවත් PCR පරීක්ෂණ යන්ත්‍රයක් ස්ථාපනය කිරීමට කටයුතු යොදා ඇති බවයි. දැන් යන්ත්‍රය හොඳින් ක්‍රියාත්මක වෙනවා. ප්‍රතික්‍රියාකාරක නැත්නම් රියජන්ට් කියන ඒවා මේ දවස්වල අපේ සෙන්ටර් පාවිච්චි කරන මැෂින් එකේ තියෙන ප්‍රමාණය දැන් අපිට අවසන් වෙනවා. ඒ එක්ක නෙමෙයි අපේ වැඩ ඇත්තටම නැවතුනේ. කියන යන්ත්‍රය මෙවැනිම යන්ත්‍රයක් අපිට ලබා දුන්නා. ඒ යන්ත්‍රය ස්ථාපිත කිරීම කටයුතු මේ වෙනකොට සිදුවෙන නිසා අපි සාම්පල් ලබා ගැනීම තාවකාලික අත්‍යවශ්‍යව අපි හිතන මේක දවස් දෙකක් ඇතුළත ස්ථාපිත කරලා බදාදා විතර වෙනකොට අපි සුපුරුදු පරිදි අපේ ලැබ් එකේ කටයුතු පටන් ගන්න පුළුවන් කරලා එතකොට අපිට කැපැසිටි එක ඇත්තටම දෙගුණයකට ගේන්න පුළුවන්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. මේ අතර ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයාට සහ රටවැසි සැමට සෙත්පතා සෙත්පිරිත් සජ්ජායනාවක් ඓතිහාසික බිරිසවැටිය පුදුබිමේදී ඊයේ පස්වරුවේ පැවැත්වුණා. ලොවැසි සියලු ජනතාව මුහුණ පා සිටින COVID-19 වසංගත තත්ත්වයෙන් අත්මිදීම සඳහාත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්ව වසරක් සපිරීම සහ අග්‍රාමාත්‍යවරයාගේ ජන්මදිනය නිමිති කොටගෙන සෙත් පැතීමේ පින්කමක් මෙලෙස සංවිධානය කර තිබුණා. සංඝං සරණං ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. මල්ලතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දෙවුල් කුඹරේ විමල ධම්මනා හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පින්කමට දෙවයිනේ නන්දෙසින් වැඩම කළ සංඝයා වහන්සේලා 509ක් සහභාගී වුණා. පුණ්‍ය කර්මය ආරම්භ වුණේ මිරිසවැටිය පොදුබිමේ බුද්ධ මන්දිරයේ බුද්ධ පූජාව තැන්පත් කිරීමෙන් අනතුරුවයි. මේ පිරිත දේශනා කරන්නේ මේ ලෝකයේ වටිනාම රත්නය බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය. ඒක සත්‍යයක්. ඒ සත්‍යානුභාවයෙන් අපට රටට අප සැමට සිතක් ශාන්තියක් වේවා කියලා. ජනාධිපතිතුමාටත් අග්‍රාමාත්‍යතුමාටත් නිදුක් නිරෝගීතාවෙන් මේ රට යහපත් කරගෙන යාමට ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා සියලුම මහා සංඝ රත්නය වෙනින් ප්‍රාර්ථනා කරනවා. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා දුටුගැමුණු මහරජතුමාගේ ප්‍රතිමාවට මල් මාලා පළඳවා පුෂ්ප පහර දැක්වීමට එක්වුණා. මිරිසවැටිය චෛත්‍ය රාජනන් වහන්සේගේ ගර්භයේ තැන්පත් කර ඇති ජයකොන්තේ අභියස පහන් දැල්වීම සිදු කෙරුණේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රී මහා බෝසමිඳුන් උදෙසා අදාළුවම කිරි ආහාර පූජාව සිදු කර ආගමික වතාවත් වල නිරත වුණා. අනතුරුව අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් බැහැදුටු ජනාධිපතිවරයා ආශිර්වාද ලබා ගත්තා. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද අද පෙරවරුවේ ඓතිහාසික ජයශ්‍රී මහා බෝසමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව රුවන්වැලි මහසෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරත්න නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමටද අග්‍රාමාත්‍යවරයා කටයුතු කළා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 18 වෙනිදා රාත්‍රී 8:30ට ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍යංශය අද පස්වරුවේ නිවේදනය කළා. වෙනම චලනය වන තල 3ක් විටමින් E හා කෝමාරිකා සහිත නිසා ඉතා සමීප හා සුසිනිඳු රැවුල බෑමක්. ඔබත් අදම පික් ෆ්ලෙක්ස් 3 සමග ප්‍රොෆෙෂනල් ෂේව් එකක් අත්විඳින්න. නවලක්ස් බියුටි ඉන්ග්‍රීඩියන්ට්ස් 7ක් සහ විටමින් E සමගින් සඳමෙන් දිතුලන මොහොනක්. නවලක්ස්.
COVID-19 ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදු කරන ආකාරය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට කැබිනට් මණ්ඩලයට අයිතියක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රමුකැල්ල මහතා පවසනවා. මහනුවරදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් ඔහු මේ බව සඳහන් කළා. COVID-19 වෛරසය ආසාදනය වී මිය යන රෝගීන්ගේ අවසන් කටයුතු සිදු කරන ආකාරය සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාම විවිධ පාර්ශවයන් තම අදහස් ඉදිරිපත් කළ අතර බොහෝ පාර්ශවයන් සඳහන් කළේ මෘත දේහයන් පිළිබඳ අවසන් කටයුතු සෞඛ්‍යංශ විසින් ලබා දෙන උපදෙස් අනුව සිදුවිය යුතු බවයි. මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නවසිංහලේ සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රීසාත් මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට පිහිටි කාර්යාලය වෙත ලිපියක් බහර දුන්නා. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකරණ නිලධාරිණී හැනා සිංහ මහත්මිය ඊයේ සිදු කරන ලද ප්‍රකාශයකට විරෝධය පළ කරමින් මේ රටේ අනිකුත් ජාතීන් බොහොම සාමකාමීව සාධාරණ ජීවත් වෙන නිසා යම්කිසි පිරිසකට අවශ්‍යතාවයක් තියෙනවා මේ කොවිඩ් වෛරසයත් එක්ක රටේ ජාතිවාදයක් අවසන් Tamanට ඕනේ නම් ඒ දේවල් කරගන්න අන්න තියෙනවා අරාබිකරේ අරාබියට ගිහලා Tamanට කැමති විදිහට කරගන්න. ඒ නිසා මේ ශ්‍රී ලංකා දීපේ ඒ වලට අවසර නැහැ. COVID-19 ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදු කරන ආකාරය සම්බන්ධයෙන් අදත් පූජ්‍ය පක්ෂය ඇතුළු විවිධ පාර්ශව මෙලෙස අදහස් පළ කළා. ඊයේ දවසේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් මහත්මිය විසින් අගමැතිතුමා වෙත ලබා දෙන ලද ලියුමය තම ප්‍රජාවට අයත් දේහ භූමි දානයට අවසර අහිමිවීම තුලින් තමන් සමාජීය වශයෙන් වෙනස් කොට සැලකීමකට ලක්වන බවට මුස්ලිම් ප්‍රජාව ඇතුළු පාර්ශව කිහිපයකින් තමා වෙත දැනුම් දී තිබුණා. මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට කියන්න තියෙන්නේ කිසිදු වෙනස් කොට සැලකීමකට මුස්ලිම් ජනතාව ලක් වෙන්නේ නැහැ. මුස්ලිම් ජනතාව මේ වෙලාවේ ඉල්ලා සිටින්නේ ඇතැම් පාර්ශවයන් තමන්ට විශේෂත්වයක් දක්වා කටයුතු කරන ලෙසයි. ලෝක සෞඛ්‍ය සංවිධානය මේකට උත්තරයක් දීලා තිබෙනවා. මේක මිහිදන් කරන්නත් පුළුවන් ආදාහනය කරන්නත් පුළුවන් කියන තීන්දුව දෙක. අපට අපේ දේහයන් මිහිදන් කරන්නට ඕනෑ කියන ඉල්ලීම සමහර කණ්ඩායම් දේශපාලනයට බර කරගෙන ආගමට දහමට බර කරගෙන මුස්ලිම් සමාජයට පහර දෙන්නට පටන් ගත්ත යුගයක් වශයෙන් මම දකිනවා. අපේ ගෞරවනීය ජනාධිපතිතුමන් අගමැතිතුමන් තේරුම් අරන් මේකට යම් සාධාරණත්වයක් ඉටු කරන්න පුළුවන් නම් ඔවුන්ට ඊට වඩා කුසලක් නැහැ. දීර්ඝ කාලයක් රෝගීභාවයේ ඉඳලා Tamanගෙන් දුරස් වෙලා මරණයට පත් වූ කල අවසාන මොහොතේ දේහය බලන්නටත් බැරි වෙන මොහොතක ඒක භූමි දානය කරලා සැනසුම් සුසුම් හෙලන්නටවත් අපිට ඉඩකඩක් ලැබෙනවා නම් ඒක මං හිතන්නේ මහා පිනක්. කැබිනට් මණ්ඩලයේදී විටින් විට මේ ප්‍රශ්නේ මතුවලා තියෙනවා. විශේෂයෙන්ම බෞද්ධයන්. ඔවුන් කියන්නේ පළවෙනි වතාවට මේ පාංශුකූලයේදී ගන්න අපිට විදිහක් නැහැ. ඔවුන්ගේ ප්‍රශ්නයක් තියෙනවා. කැබිනට් මණ්ඩලයට තීන්දුවක් ගන්න අයිතියකුත් නැහැ. මම බොහොම පැහැදිලිව කියනවා. එවැනි ප්‍රශ්නයකදී මේ කළ යුතුයි කියලා. මොකද ඒක සම්පූර්ණයෙන්ම තියෙන සෞඛ්‍යාංශ වලට බාරව තියෙනවා. අපිට ඕන විදිහට එවනම් කැබිනට් මණ්ඩලයට ඕන විදිහටවත් කරන්න පුළුවන් දේවල් සහ බැරි දේවල් බොහොම පැහැදිලිව අපි තේරුම් ගන්න තියෙනවා. Safeguard hand sanitizer නවතම නිෂ්පාදන පෙළ නිරෝගීමත් දිවියකට. දැන් තවත් දේශීය පොත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. අභාව ප්‍රාප්ත ප්‍රවීණ මාධ්‍යවේදියෙකු ගීපද රචකයෙකු සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු වූ සිඩ්නි චන්ද්‍රසේකර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පසුරුවේ බොරැල කනතේදී සිදු කෙරුණා. එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරු පිරිසක් දේශපාලනයෙන් තාවකාලිකව ඉවත්ව සිටින පාලිත තෙවරපෙරුම මහතාගේ සෝදුක් විමසීම සඳහා ඒ මහතා මේ වනවිට වාසය කරන වගා භූමිය වෙත පැමිණියා. රටවටා හිරු. හිරු සවස 6:55 ප්‍රධාන පුවත් ප්‍රකාශයමින් නිමාවට පත්වනවා. පැත්ත නොගත් ඇත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. ටෙලිතමින් රාත්‍රී 9:55ට. ආයුබෝවන්.